අයිබෝන් හැමෝටම අපි එදා ක්ලාස් එකේ නතර කරේ RAM කියන එකෙන් random access memory. පරිගණකයේ තියෙන ප්‍රධාන මතකයක් තමයි මේ RAM එක කියලා කියන්නේ. අපි පරිගණකයේ ඒ වෙලාවට කරන දේවල් save වෙන්නේ RAM එකේ. RAM එක මදි කියලා කියන්නේ ඒ පරිගණකයේ ඒ වෙලාවට කරන වැඩ ටික අපිට සිදු කරගන්න අපහසුයි. සමහර පරිගණක තියෙනවා ඒවෙන් වැඩ කරන්න ගියාම ටිකක් ස්ලෝ. එතකොට අපි කරන්නේ RAM එක ටිකක් වැඩි කරන්න ඕනේ. RAM එක ටිකක් වැඩි කරන්න කියන්නේ තියෙන RAM එක අයින් කරලා ඊට වඩා වැඩි කැපැසිටි එකක් තියෙන RAM එකක් සෙට් කරාම කලින්ට වඩා අපිට පරිගණකේ හොඳට වැඩ කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ working මෙතන තියෙන working memory කියලා. working memory කියලා කියන්නේ මෙන්න මේ RAM එකටම තමයි. හරි ඊට පස්සේ අපි එදා කතා කරා volatile කියන්නේ මොකක්ද non volatile කියන්නේ මොකක්ද කියලා. අපි ඒ ටික තවත් ඉස්සරහට ටිකක් දීර්ඝව කතා කරමු. ඒ නිසා මම යනවා ඊළඟ ස්ලයිඩ් එකට. හරි අද අපි එතන ඉඳන් ඉස්සරහට කතා කරමු. ඊළඟට තියෙන්නේ ROM එක. ROM කියලා කියන්නේ read only memory කියන එක. RAM කියලා කියන්නේ random access memory. ROM කියලා කියන්නේ read only memory. ඔය දෙකම memories දෙකක්. memory එකක් කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍ය මොනවා හරි දෙයක් ගබඩා කරලා තියෙන තැනක් තමයි memory එකක් කියලා කියන්නේ. දැන් ඔයාලගේ මතකයේ මොනවද ගබඩා කරලා තියෙන්නේ? ඔයාලා ඉගෙන ගන්න දේවල් ටික ඔක්කොම ගබඩා වෙන්නේ ඔයාලගේ මතකයේ. ඒකට තමයි ඔයාලගේ memory එක කියලා කියන්නේ. හරි. මේ ROM එක ඇත්තටම ගත්තොත් මේක නිකන් සෙල් ලිපියක් වගේ දෙයක්. හරිද? දැන් මම RAM එකයි ROM එකයි කම්පෙයාර් කරන්නම්කෝ. RAM එකේ තියෙන දේවල් කරන්ට් එක නැති වුනහම මැකෙනව නේද? ඕකට අපි කියවන්නේ දා වචනයක් volatile කියලා. හැබැයි ROM එකේ ගබඩා කරලා තියෙන දේවල් එහෙම කරන්ට් එක නැති වුණා කියලා මැකෙන්නේ නැහැ. එහෙනම් මේකට කියනවා අපි non volatile කියලා. හරි ROM එකෙන් කියන්නේ මේ වගේ දෙයක්. පළවෙනි කරුණෙන් කියනවා මොකද්ද? stores instructions. තොරතුරු ගබඩා කරලා තියෙන දෙයක්. කම්පියුටර් එක ස්ටාර්ට් වෙන්නේ කොහොමද? කම්පියුටර් එක පටන් ගන්නෙ කොහොමද? ඒ ගැන තොරතුරු ගබඩා කරලා තියෙන්නේ ROM එකේ. startup routing and bootstrap instructions. ඒතර කම්පියුටර් එකට වැඩ කරන්නේ කොහොමද? කම්පියුටර් එක මොකද වෙන්නේ? පටන් ගන්නෙ කොහොමද කියලා කියන්නේ ROM එකෙන්. එතකොට මේ details ටික අයින් වෙන්නේ නැහැ කරන්ට් එක නැති වුණා කියලා. ඒක තමයි මම මේකට කිව්වේ සෙල් ලිපියක් වගේ දෙයක් කියලා ROM එක. හරි. RAM එක volatile, ROM එක non volatile. හරි අපි ඉස්සරහට යමු. දැන් මෙතන තියෙනවා memories වර්ග. ඔගේ ප්‍රධාන කොටස් දෙකක් තමයි මෙතන තියෙන primary memory කියන එකයි secondary memory කියන එකයි. ප්‍රාථමික මතකය සහ ද්විතීයික මතකය. දැන් ප්‍රාථමික මතකයට එනවා RAM, ROM, registers සහ cache memory කියන එක. secondary memory නැත්නම් ද්විතීයික මතකයට එනවා hard disk සහ all other storage devices. ඒ කියන්නේ මොනවද? pen drive, external hard disk, ඉස්සර නම් තිබ්බා floppy disk කියලා. මම ඔයාලට එදා පෙන්වන්නේ screen එකේදී. floppy disk ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් storage devices වලට. එතකොට මේකේ ඉස්සරහින් දාලා තියෙනවා temporary සහ volatile කියලා. තව එකක් දාලා තියෙනවා permanent සහ non volatile කියලා. temporary කියන්නේ తాවකාලික, volatile කියන්නේ කරන්ට් එක තියෙන වෙලාවට විතරයි වැඩ කරන්නේ. කරන්ට් එක නැති වුනහම කලින් ගබඩා කරගත්තු දේවල් ටික අයින් වෙනවා. permanent කියන්නේ එහෙම නෙවෙයි. non volatile කියන්නේත් ඒක. එතකොට බලන්න RAM එක සහ
සහ රෙජිස්ටර්ස් සහ කෑෂ් මෙමරි ඒව ටෙම්පරරි නැත්තම් වොලටයිල්. එතකොට මේක වැඩ කරන්නේ කරන්ට් එක තියෙන වෙලාවට විතරයි. ඒ කියන්නේ කම්පියුටර් එක ඔන් වෙලා තියෙද්දි විතරයි වැඩ කරන්නේ. කම්පියුටර් එක ඕෆ් කරාම ඒ මතකයේ තියෙන දේවල් නැත්නම් ඒ මෙමරි එකේ තියෙන දේවල් ටික මෙයා අයින් කර ගන්නවා. ඊළඟට බලන්න ROM කියන එකයි hard disk කියන එකයි අනෙකුත් storage devices. ඒවා permanent. දැන් ROM එකේ තියෙන දේවල් මොනවා කරත් අයින් කරන්න බෑ. මම අර උදාහරණයක් කිව්වේ සෙල්ලිපියක් කියලා. ඒ නිසා ROM එකේ තියෙන දේවල් මොනවා කරත් අයින් කරන්න බෑ. දැන් hard disk එකේ තියෙන දේවල් කරන්ට් එක ඕෆ් කරොත් කම්පියුටර් එකේ තියෙන දේවල් ටික ඔක්කොම නැති වෙනවද? නැහැ. ඒ ටික ඒ විදිහටම තියෙනවා. ඒව මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් පෙන් ඩ්‍රයිව් එකකට මොකක් හරි ෆයිල් එකක් දැම්මොත් එහෙම අපිට ඒක ඕන තැනක ගෙනියන්න පුළුවන්. අපි කරන්ට් එකත් එක්ක ගෙනියන්නේ නැහැනේ. ඒ නිසා ඒවා permanent නැත්තම් non volatile. හරි ඔයාලා මේ ස්ලයිඩ් එක ලියා ගන්න මම ලියා ගන්න වෙලාව දෙන්නේ නැහැ. මම YouTube එකේ වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. ඊට පස්සේ ලියාගෙන ඉවර වෙලා මේක ආපහු ප්ලේ කරන්න. ඊළඟට අපි යනවා unit of data storage. අපි මොනවද මෙන්න මේ දත්ත ටික මනින්නේ. දැන් අපි සාමාන්‍ය මිනුම් ගත්තාම දිගක් මනින්නේ මීටර් කිලෝමීටර් වලින්. ද්‍රව්‍යයක් වගේ වතුර නැත්තම් කිරි පොල් තෙල් ඒ වගේ මනින්නේ ලීටර් මිලිලීටර් ලීටර් ඒ වගේ ස්කන්ධයක් කිලෝග්‍රෑම් වලින්. එතකොට මේ ස්ටෝරේජ් කියන එක මනින්නේ බයිට්ස් වලින්. බයිට්ස් කිලෝබයිට්ස් මෙගාබයිට් ගිගාබයිට් ටෙරාබයිට්. මේක හැදෙන්නේ මෙහෙමයි. මම පටන් ගන්න එක තැනකින්. මෙතනින් පටන් ගන්න. මෙතන තියෙනවා bit 8ක්. මොකද්ද bit එකක් කියලා කියන්නේ? හරි මම ලියලා පෙන්නන්නම් මෙහෙම. හරි. දැන් සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා කම්පියුටර්ස් වැඩ කරන්නේ එක සහ බිඳුව කියන ඉලක්කම් දෙකෙන්. ඒතර මේවට කියනවා මොකක්ද? බයිනරි ඩිජිට්ස් කියලා කියනවා. බයිනරි ඩිජිට්. මේ එකක් තමයි බිට් එක. දැන් බිට් 8ක් කියන්නේ මෙහෙමයි. අගයක්. මම මොකක් හරි සංඛ්‍යාවක් ගන්නම් මෙහෙම. 1.0යි 1.1 බිඳුවයි 1.1 හරි. මෙතන තියෙනවානේ බිට්ස් 8ක්. ඒ කියන්නේ මෙන්න මේකක් බිට් එකක්. මේකත් බිට් එකක්. බිට් එකක් කියන්නේ එක හරි බිඳුව. මෙන්න මේ වගේ බිට් 8ක් එක දිගට ලිව්වහම මේකට කියනවා මොකක්ද කියන්නේ? බයිට්ස් එකක් කියලා. බිට් 8ක් එක දිගට ලිව්වහම ඕකට කියනවා බයිට් එකක් කියලා. හරි අපි යමු ස්ලයිඩ් එකට. මේ වගේ බිට් 8ක් එක දිගට ලිව්වම මේ වගේ ඒකට කියනවා එක බයිට් එකක් කියලා. බිට් වලට කියන්නේ අපි දාන සංකේතය තමයි simple B කියන එක. බයිට් වල දාන්නේ capital B. බිට් වල simple B, බයිට් වල capital B. දැන් අපි දුර හැම අයනවා කිලෝමීටර් වලට km කියලා දාන්නේ. ඒ වගේ තමයි මේකත්. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ බයිට්ස්
1024ක් 1000ක් නෙවෙයි 1024ක්. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ මීටර් 1000ක් නම් කිලෝමීටර් 1යි. එහෙමනේ කියන්නේ මිලිලීටර් 1000ක් නම් ලීටර් 1යි. හැබැයි මේකේ 24කුත් එනවා. බයිට්ස් 1024ක් නම් කිලෝබයිට් 1යි. කිලෝබයිට් 1024ක් මෙගාබයිට් 1යි. මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් 1යි. දැන් බයිට් වල කියන්නේ සිම්පල් B බිට් වල කියන්නේ සිම්පල් B බයිට් වල කියන්නේ කැපිටල් B කිලෝබයිට් වල කියන්නේ KB මෙගාබයිට් වල MB ගිගාබයිට් වල GB ටෙරාබයිට් වල TB. සාමාන්‍යයෙන් අපි එදා කතා කරා CD එහෙම තියෙන්නේ MB 700ක. ඒ කියන්නේ මෙගාබයිට් 700යි. DVD තියෙන්නේ කොහොමද? GB 4.7ක්. සාමාන්‍ය ඔයාලා පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව් එහෙම තියෙන්නේ කීයද? ගිගාබයිට් 16 32 64 වගේ. කම්පියුටර් වල හાર્ඩ් ඩිස්ක් තියෙන්නේ ඉස්සර තිබ්බ GB 160 320 500 වගේ අගයන් තිබ්බේ. හරි. සාමාන්‍යයෙන් පෙන් එකක් වගේ නම් GB 16 32 වගේ තමයි. කම්පියුටර්ස් වල හાર્ඩ් ඩිස්ක් නම් ඉස්සර තිබ්බේ GB 160 320 වගේ. ඊට පස්සේ 500ටත් ආවා. දැන් තියෙන්නේ TB 1යි 2යි 4යි වගේ දේවල්. දැන් ලොකු කම්පැනිස් වල NASA එකේ ලොකු බැංකු වල ඒ වගේ TB 10000 ගණන් වගේ hard disk තියෙනවා. එතකොට දැන්ට තියෙන highestම storage mine එකකේ තමයි terabyte කියන එක. හරි. අපි ඊළඟ එකට. computer performance. මේකේ තියෙන කොටස් හතරක්. පළවෙනි එක CPU. නැත්තම් Central Processing Unit. අපි ඒකට තව නමක් කියනවා. මොකද්ද ඒ නම? processor කියලා කියනව නේද? ඔව් processor කියලා කියනවා. මෙන්න මේ CPU එකේ speed එක වැඩි වෙද්දී performance එක වැඩි වෙනවා. CPU එකේ speed එක වැඩි වෙද්දී performance එක වැඩි වෙනවා. ඊළඟට RAM එක. RAM එකේ capacity එක. සාමාන්‍යයෙන් 2GB, 4GB, 8GB ඔහොම තමයි capacity එක යන්නේ. එතකොට ඒ 2GB, 4GB, 8GB වගේ capacity එක වැඩි වෙද්දී computer එකේ performance එක වැඩි වෙනවා. හරි. ඊළඟ එක number of applications. සාමාන්‍යයෙන් ගොඩක් හොඳ performance තියෙන machine එකක් නම් ගොඩක් applications එකවර run කරන්න පුළුවන්. දැන් ඔයාලට මොකක් හරි හිතන්නකෝ මොකක් හරි වල document එකක් type කරනවා කියලා. ඒතකොට නිකන් කම්මැලි වගේ නම් ඔයාලට පුළුවන් සින්දුවක් අහන ගම document එක type කරන්න පුළුවන්. performance එක අඩු නම් ඔයාලා සින්දුව අහන ගමන් document එක type කරන්න බෑ. එක්ක සින්දුව හිර වෙනවා නැත්තම් type වෙන්නේ නැහැ. ඒක හිර වෙනවා. ඒ නිසා හොඳ performance එකක් තියෙන machine එකක නම් එකවර වැඩ කිහිපයක් කරන්න පුළුවන්. ඊළඟට graphic card. graphic card එකත් වැඩි වෙද්දී performance එක අඩු වෙනවා. දැන් graphic card එක කියන්නේ drawing on the monitor screen. හරි. computer එක ඇතුළේ තියෙන සියලුම දේවල් සියලුම විස්තර ටික අපිට පෙන්වන්නේ screen එකේ. නැත්තම් monitor එකේ. ඒකට ඍජුවම බලපාන දෙයක් තමයි graphic card කියන එක. දැන් graphic card අඩු monitors වල ඔයාලා දැකලා ඇති ෆිල්ම් එකෙන් බලද්දී
ඒකේ තියෙන මිනිස්සු එහෙම දැන් මිනිස් රූප නැත්තම් එක එක රූප විකෘති වෙලා තියෙනවා. ඔයාලා ගේම්ස් එහෙම සෙල්ලම් කරද්දි සමහර ගේම්ස් ප්ලේ කරන්න බෑ හිර වෙනවා. එතකොට අපි කරන්නේ කම්පියුටර් එකට වෙනම ග්‍රැෆික් කාඩ් එකක් දාගෙන ඒ අදාළ දේවල් ටික පහසුවෙන් ඉටු කරගන්න පුළුවන් අපිට. හරි ඔයාලා ලියා ගන්න මෙහෙම මම ලියා ගන්න වෙලාවක් දෙන්නේ නැහැ මේ වීඩියෝ එකේ ඔයාලට වීඩියෝ එක පෝස් කරලා යන්න පුළුවන්. ඊට පස්සේ ලියාගෙන ඉවර වෙලා ආපහු වීඩියෝ එකේ next එකට ප්ලේ කරලා ඊළඟ ස්ලයිඩ් එකට යන්න පුළුවන්. හරි. මොකක්ද මේ රූපෙන් පෙන්වන්නේ? දේවතාවියක් වගේ නේද? අටක් විතර තියෙනවා. හරි. මේ රූපෙන් පෙන්වන්නේ মালටි ටාස්කින් කියන එක. හරි. එකවර වැඩ කිහිපයක් කරන්න පුළුවන්. දැන් රූපේ පෙන්න විදිහට නම් මෙයා කෝල් ගන්නවා, අත් දෙකෙම කෝල් ගන්නවා, කැල්කියුලේටින් ගණන් හදනවා, මුදල් සම්බන්ධ ගනුදෙනු කරනවා, තේ එකක් බොනවා. ඒකට කම්පියුටර් එකක වුණා අපිට පුළුවන් මෙහෙම දේවල් කරන්න. දැන් මම ඔයාලගේ වීඩියෝ එක රෙකෝඩ් කරන ගමන් මට පුළුවන් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දාන්න. නැත්නම් ඉමේජ් එකක් හරි ප්‍රොසෙස් වෙන්න දාන්න පුළුවන්. කම්පියුටර් එකේ තියෙන ලොකු වාසියක් තමයි මෙන්න මේ মালටි ටාස්කින් කියන එක. එතන মালටි ටාස්කින් කියන එකේ තේරුම තමයි ability of computer to run many programs at the same time. එකම වෙලාවක වැඩ කිහිපයක් කිරීමේ හැකියාව. දැන් සමහර ඔයාලගෙත් අය ඉන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් ඉන්න ගමන් කැමරා එක ඔෆ් කරලානේ ඉන්නේ. ආහාර ගන්න අය ඉන්න පුළුවන්. නිදා ගන්න අය ඉන්න පුළුවන්. ඒවත් মালටි ටාස්කින් වල උදාහරණ. හරි. ඒතර කම්පියුටර් එක කියන්නේ মালටි ටාස්කින් වල ගොඩක් හොඳ උදාහරණයක්. හරි. ඔයාලගේ මේ ස්ලයිඩ් එකෙන් ඊළඟ ස්ලයිඩ් එකට යද්දී ඉවරයි මේ ස්ලයිඩ්. මේ පාර්ට් එක අපි යමු ඊළඟ පාර්ට් එකට. අපිට තියෙන ඊළඟ යුනිට් එක තමයි software කියන එක. හරි මේකත් ගොඩාක් ලොකු ලෙසන් එකක් නෙවෙයි. softwares කියන්නේ මොනවද? computers වල software වලින් කරන්නේ මොකක්ද කියලා තමයි මේකදී කතා කරන්නේ අපි. අතන software කියලා කියන්නේ ලොකු ලෙසන් එකක්. දැන් ඔයාලා තව මේ කෝස් එකෙන් ඉස්සරහට ඉගෙන ගන්න ඕන software engineering කියලා වෙනම තියෙනවා. සමහර courses තියෙන අවුරුදු 4ක් වගේ degree programs. ඒ වගේ ලොකු මාතෘකාවක් තමයි software කියලා කියන්නේ. හැබැයි මේ යුනිට් එකේදී මේක computer literacy ඒ කියන්නේ පරිගණක සාක්ෂරතා පාඨමාලාවක් නිසා පොඩි දෙයයි software වලින් කරන්න අපි. හරි. පළවෙනි එක තමයි software categorization කියන එක. software වර්ගීකරණය. හරි. ඔයාලා දකුණු පැත්තේ බලන්න දකුණු පැත්තේ තියෙනවා පොඩි chart එකක් වගේ දෙයක්. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. software categorization ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි system software, අනිත් එක application software. system software තව කොටස් දෙකකට බෙදෙනවා. operating systems සහ utility software. operating systems සහ utility software. හරි. එතකොට මේ ස්ලයිඩ් එකේදී අපි ලියා ගන්න ඕනේ මේකයි. software categorization, system software සහ application software කියන එක. හරි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මේකෙදි කතා කරන්නේ system softwares ගැන. හරි. මේකේ තියෙන දේවල් කරුණු කතා කරන්න කලින් මම ඔයාලට මෙහෙම කතාවක් කියන්නම්. දැන් ඔයාලට ඕන ගෙදරට කම්පියුටර් එකක් ගන්න. ඔයාලා කඩේකට ගිහිල්ලා කම්පියුටර් එකක් ගන්නවා.
අරගෙන ගෙදර ඇවිල්ලා ඒක ඔන් කරලා බලනවා. ඔන් කරලා බැලුවට පස්සේ ඔයාලට මොකුත් ඒකේ පේන්නේ නැහැ. නිකන් අකුරු ටිකක් විතරයි පේන්න තියෙන්නේ. කළු පාට තිරය සුදු පාට අකුරු ටික. මොකක්ද ඒකට ප්‍රශ්නේ? අපි කම්පියුටර් එකකට දාන්න ඕනේ සිස්ටම් software එකක්. අපි කියන්නේ Windows දානවා කියලා. දැන් සිස්ටම් software එකක් කියලා කියන්නේ මොකක්ද? හරි. Windows දාපුවාම නැත්නම් Windows කියන operating system එක කම්පියුටර් එකට install කරාම කම්පියුටර් එකේ තියෙන functions අපිට බලා ගන්න පුළුවන්. හරි මොනවද ඒ functions? අපිට පුළුවන් කම්පියුටර් එකේ තියෙන RAM එක බලා ගන්න. කොච්චරක් capacity එක තියෙනවද RAM එකේ? processor එකේ speed එක මොකක්ද? කොච්චරක් VG එක තියෙනවද? ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් සිස්ටම් software එකකින් කරන්නේ කම්පියුටර් එකේ තියෙන hardware ඔය hardware කියන දේ වලුයි කම්පියුටර් එක පාවිච්චි කරනවනේ user ඒ කියන්නේ අපි වගේ කට්ටිය අපි ඔයාලා වගේ කට්ටිය අන්න ඒ දෙකොල්ල එකට ලින්ක් කරනවා. ඕකක් තමයි සිස්ටම් software වලින් කරන්නේ. දැන් අපි කම්පියුටර් එකක් දාපුවාම කම්පියුටර් එක ඔන් වෙලා ඩෙස්ක්ටොප් එකට එනවා කියන්නේ මේ වැඩ කරේ සිස්ටම් software එකක්. නැත්තම් operating system කියන සිස්ටම් software එක. හරි සිස්ටම් software එකකින් කරන්නේ functions ටික enable කරනවා. ඒක active කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් සිස්ටම් software එකක් මගින් hardware සමග connect වෙන්න. සහ ඒව control කරන්න පුළුවන් අපට. හරි මොකද්ද අන්තිමට කියලා තියෙන්නේ? Make switch off computer to workable computer. Then only application software can run and users can work on computer. හරි. කම්පියුටර් එක වැඩ කරන්න නම් අනිවාර්යෙන් සිස්ටම් software එකක් තියෙන්නම ඕනේ. සිස්ටම් software එකක් නැතුව අපිට කම්පියුටර්ස් වල වැඩ කරන්න බෑ. දැන් Windows නැතුව කම්පියුටර් එකක වැඩ කරන්න බෑනේ. ඔයාලගේ ගෙදර තියෙන මැෂින් වල Windows error එකක් ආවම මොකද කරන්නේ? එතකොට වැඩ කරන්න බෑනේ. ඔයාලා මොකද කරන්නේ? කඩේකට උස්සගෙන යනවා නැත්නම් error එක හදනවා නැත්නම් format කරනවා. ඊට පස්සේ අලුතෙන් ඒ වැරද්ද හරි ගැස්සුවාම අපිට කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරගන්න පුළුවන්. හරි. ඒ නිසා ඔයාලා මතක තියාගන්න ඕනේ සිස්ටම් software කියන දේ කම්පියුටර් එකකට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරි. සිස්ටම් software කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි operating systems ඊළඟ එක utility software. හරි operating system ගැන අපි කතා කරානේ. utility කියන්නේ මොකක්ද? දැන් අපි වැඩ කරගෙන යද්දී අපිට ඕනේ ඉන්ටර්නෙට් යන්න. operating system එකෙන්ම අපිට දෙනවා මෙන්න මේ වගේ browser එකක්. ඉස්සර නම් ආවේ Internet Explorer කියලා. දැන් ඉන්නේ Microsoft Edge කියලා. තව virus attack එකම આવත් අපිට දෙනවා virus guard එකක්. තව program translators, calculators. තව තියෙනවා games, paint. ඒ වගේ ගොඩක් අමතර ක්‍රියාකාරකම් කරන්න පුළුවන් software වලට තමයි කියන්නේ utility software කියලා.
එතකොට සිස්ටම් software කොටස් දෙකක් තියෙන එකක් තමයි operating system. ඊට පස්සේ operating system එකට අපිට තියෙනවා utility softwares. ඊළඟ ස්ලයිඩ් එක operating system. මේකේ තියෙන්නේ operating systems වලින් කරන දේවල්. Control input, control storage, input and output devices. computer එකක් ගත්තාම තියෙනවා input devices. mouse එක, keyboard, scan එක වගේ දේවල්. output devices එහෙමත් තියෙනවා. ඔය ඔක්කොම connect වෙලා තියෙන්නේ. තව තියෙනවා මොනවද? storage devices. ඒ ටික තියෙනවා. ඒව control කරන්න කෙනෙක් ඉන්න ඕනේ නේ. ඒව control කරන්නේ මෙන්න මේ operating system එකේ. ඒ control කරන විදිහ කියන්නේ අපි. control කරන විදිහ කියන්නේ අපි. එයාව control කරන්නේ operating system එකෙන්. ඊළඟට තියෙනවා computer වල ports තියෙනවා. ports කියලා කියන්නේ අපි කියන USB port කියලා. අපිට ඕන pen එකක් computer එකට සම්බන්ධ කරන්න. අපි pen එක සම්බන්ධ කරන්නේ USB port එකට. අපිට ඕන speaker එකක් computer එකට සම්බන්ධ කරන්න. අපි සම්බන්ධ කරන්නේ audio port එකට. එහෙම සම්බන්ධ කරාම operating system එක මගින් තමයි අර pen එක ඇතුලේ තියෙන දේවල් ටික අපිට read කරලා පෙන්වන්නේ. speaker එකක් නම් අපේ computer එක ඇතුලේ තියෙන sound එකක් එළියට දෙන්නේ අන්න අර speaker එකෙන් ඒක control කරන්නේ operating system එක. තුන්වෙනි එක කියනවා enables to connect to internet. අපිට ඉන්ටර්නෙට් යන්න පුළුවන් operating system එක මගින්. බලන්න හතරවෙනි එක. provide facilities for application software to run. පස්වෙනි එකත් බලන්න. enables application software to access hardware. හරි. හතරවෙනි එකේ පස්වෙනි එකේ කියන්නේ application softwares ගැන. දැන් මම ආයෙත් කියනවා software categorization වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි system software, අනිත් එක application software. අන්න ඒ දෙවෙනි එකේ application software තමයි මෙතෙන්දී කතා කරන්නේ. application software run වෙන්නේ system software එකක් උඩ. ඒ කියන්නේ application software එක දාන්න නම් අනිවාර්යෙන් system software දාලා තියෙන්න ඕනේ. computer එකකට කවදාවත් බෑ system software එකක් නැතුව application software එකක් දාන්න. system software එකක් අනිවාර්යෙන් දාලා තියෙන්න ඕනේ application software එකක් run කරන්න. හරි ඒ දේ හොඳට තේරුම් ගන්න. ඊළඟට කතා කරනවා operating systems වලට උදාහරණ. අපි හැමෝම දන්න එකක් නේ Windows කියන operating system. ඒකේ තියෙන versions තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ Windows XP කියන එක Microsoft කියන කම්පැනි පළවෙනි version එකද? නැහැ. ඊට කලින් ඒවා තිබ්බා. Windows 95, 98, 2000, Windows Me. මෙතන මේ පළවෙනිම ඒවා දාලා නැහැ. මෙතන දාලා තියෙන්නේ XP වල ඉඳලා ඉදිරියට
එතකොට මෙතන තියෙන ඒ වගේම බලන්න මේක තමයි Windows XP කියන එක. Windows XP, Windows Vista, Windows 7, Windows 8, Windows 10. දැනට තියෙන latest එක, ඒ කියන්නේ අලුත්ම එක තමයි Windows 10 කියන එක. හරි. ඔය Windows කියන operating system ඔක්කොම හදන්නේ Microsoft කියන කම්පැනි එකෙන්. තව කම්පැනිස් තියෙනවා operating systems හදන. මොනවද Apple කම්පැනි එකෙන් හදනවා. Apple කම්පැනි එකෙන් හදන එකත් Apple Macintosh කියලා කියන්නේ. ඊට පස්සේ තව තියෙනවා Linux, Unix, FreeBSD. ඒතකොට මේ ඔක්කොම එක කම්පැනි එකකින් නෙවෙයි. මේ තියෙන්නේ වෙනත් කම්පැනි. හැබැයි මේ ටික මේක ගොඩක් common. මේක ගොඩක් ඔයාලා අහලා තියෙනවා. මේක හදන්නේ Microsoft වල. මේවා හදන්නේ වෙනත් කම්පැනිස් වල. ඊළඟට කතා කරනවා utility software ගැන. improve functionality. හරි. OS කියන්නේ operating system කියන එක. operating system කියන එක කෙටියෙන් හඳුන්වන්නේ OS එකක් කියලා. operating system වල කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන් utility softwares වලින්. operating system වල කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන් utility software වලින්. දෙවෙනිට කියනවා මෙහෙම. missing or additional functionality. මොකක් හරි ප්‍රශ්නයක් වුණත් හිතන්න මොකක් හරි වෛරස් එකක් ආවා කියලා. එතකොට operating system එකෙන් වැඩ කරන එක slow වෙනවනේ. ඒ වෛරස් එක අල්ලන්නේ මෙන්න මේ utility softwares වලින්. උදාහරණයක් විදිහට කිව්වොත් virus antivirus software එකක්. එතකොට මේ වෛරස් එක අල්ලනවා. එතකොට operating system එකෙන් සාමාන්‍යයෙන් අපිට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. utility software එකට උදාහරණයක් තමයි virus guard කියලා කියන්නේ. virus guard කියන්නේ utility software එකක්. හරි, තව තියෙනවා. හරි, අපි යමු ඊළඟ එකට. ඊළඟට කතා කරනවා application software ගැන. application software කෙටියෙන්ම හඳුන්වන්නේ මෙහෙමයි. used to do things that we want. හරි. අපිට කම්පියුටර් එක මාර්ගයෙන් මොකක් හරි අමතර වැඩක් කරගන්න ඕනේ නා. හිතන්නකෝ එහෙම. ලෙටර් එකක් ටයිප් කරගන්න ඕනේ. ප්‍රස්තාරයක් අඳින්න ඕනේ. ෆොටෝ එකක් තියෙනවා එඩිට් කරගන්න ඕනේ. ඒ වගේ අමතර වැඩක් කරගන්න ඕනේ නම් අපි පාවිච්චි කරනවා application software. උදාහරණයක් විදිහට Microsoft Word, Excel. දැන් computer literacy එකේ තියෙන computer literacy course එකේ තියෙන application softwares හතර තමයි Word, Excel, PowerPoint, Access. එතකොට ඒවා application softwares. හැබැයි ඒව දාන්න බෑ Windows නැති machine එකකට. Windows නැති machine එකකට ඔය Word, Excel, PowerPoint, Access කියන software හතර දාන්න බෑ. අනිවාර්යෙන් Windows කියන operating system එක නැත්තම් system software එක තියෙන්න ඕනේ. මෙන්න මේ application softwares වැඩ කරන්න. ඊළඟට කතා කරමු අපි software එකක් කියන්නේ මොකක්ද? දැන් අපි ඔය
softwares වර්ග දෙකක් කතා කරානේ. system software සහ application software. මොකද්ද software එකක් කියලා කියන්නේ? software එකක් කියලා කියන්නේ ඇත්තටම program එකක්. අපි එදා ක්ලාස් එකේදී කතා කරා software සහ hardware ගැන. hardware කිව්වේ අපිට ඒක භෞතික දෙයක්. ඒව ස්පර්ශ කරන්න පුළුවන්. එක තැන කියලා තවත් තැනකට ගෙනියන්න පුළුවන්. softwares කියන්නේ එහෙම නෙමෙයි. ඒක මොකක් හරි program එකක්. කම්පියුටර් එකක් ඇතුලේ වැඩ කරන program එකක්. ඒක ගබඩා කරලා තියෙන hard disk එකේ. නැත්තම් CD එකක. hard disk එකේ ගබඩා කරන්න පුළුවන් නැත්තම් CD එකක නැත්තම් pen එකක ගබඩා කරන්න පුළුවන්. ඊට පස්සේ කම්පියුටර් එකට අපිට පුළුවන් ඒක install කරන්න. install කරාම මේ RAM එක සහ CPU එකෙන් අපිට ඒ program එක execute වෙනවා කියන්නේ ක්‍රියාත්මක වෙනවා කියන එක. මෙතන තියෙන්නේ මේ පොඩි software එකක්. ඒ කියන්නේ මෙතන තියෙන ඉලක්කම් දෙකක් කොහොමද එකතු කරන්නේ? ඉලක්කම් දෙකක් අඩු කරන්නේ කොහොමද? මේ පොඩි software එකක් තියෙන. සමහර software තියෙනවා. මෙන්න මේ වගේ code line තියෙනවා මිලියන ගණන් තියෙන softwares තියෙනවා. දෙලක softwares වල එහෙම මිලියන ගණන් අපිට ගණන් කරන්න බෑ. මොකක් හරි program එකකට තමයි software එකක් කියලා කියන්නේ. ඊළඟට අපි යමු software development life cycle. ඕකට අපි කෙටියෙන් කියනවා මෙහෙම නමක්. කොහොම එක ටයිප් කරන්න. ඕකට අපි SDLC කියලාත් කියනවා. සමහර තැන්වල මේක system development life cycle කියලාත් කියනවා. ඒකෙත් ලොකු වෙනසක් නැහැ. හැබැයි ඔයාලගේ syllabus එකේ තියෙන්නේ software development life cycle කියලා. මේකේ තියෙනවා පියවර 6ක් තියෙනවා. මේ චක්‍රයක් වගේ තියෙනෙත් ඒකම තමයි. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ නැත්නම් ඔයාලගේ අච්චු පොතේ තියෙන මෙන්න මේ පියවර 6 මේක මේ ඉමේජ් එක නම් මම ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තේ නිසා මේකේ පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඒක සමානයි. මේ ටික පාඩම් කරන්න එපා. අපිට මොකක් හරි උදාහරණයක් ඇසුරෙන් මතක තියාගන්න. මම ඔයාලට කියන්නම් උදාහරණයක්. පළවෙනි එක තමයි ඇනලිසිස් කියන එක. විශ්ලේෂණය කරන්න ඕනේ. software එකක් හදද්දී දැන් software එකෙන් ඇත්තටම වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් හොයන එකනේ. දැන් හිතන්නකෝ අපිට ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. අපිට ලියුමක් ටයිප් කරගන්න ඕනේ එක පාටින්. අපි ඒක අතින් ලියලා හරියන්නේ නැහනේ. අපිට පාට පෑන් අරගෙන අතින් ලියුවොත් මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් software එකක් භාවිත කරන්න Microsoft Word කියලා. මම තව උදාහරණයක් කියන්න. අපිට කොහේ හරි යන්න ඕනේ. මොකද කරන්නේ? එක්ක පයින් යනවා නැත්නම් වාහනයක් හදනවා. පළවෙනි එක තමයි ඇනලිසිස්. ඒ තියෙන ප්‍රශ්නේ විශ්ලේෂණය කරනවා. software එකක් හදද්දී උනත් එහෙම තමයි. ඊළඟට ඩිසයින්. ඩිසයින් කරනවා කියන්නේ නිර්මාණය කරනවා. හිතන්නකෝ මෙහෙම. මම ගන්නම් උදාහරණයක් ඔකට කා එකක් හදනවා කියලා. ඉස්සෙල්ලාම ඇනලයිස් කරගන්නවා.
මට කාර් එකක් ඕනේ මොන වගේ දෙයකටද? එක්ක රේස් යන්න ඕනේ. නැත්තම් මොකක් හරි ගමනක් යන්න. හරි ඊට පස්සේ ඩිසයින් කරනවා. ඩිසයින් කරන්නේ කොහොමද? රේස් යන්න ඕනේ නම් මම ඒක ඩිසයින් කරන්නේ වෙනම විදිහකට. වෙන මොකක් හරි ගමනක් යන්න ඕනේ නම් මම ඒක ඩිසයින් කරන්නේ වෙනම විදිහකට. ඊළඟට ප්‍රෝග්‍රෑමින්. ප්‍රෝග්‍රෑමින් වලට එනකොට අපිට software එක හදන්නේ කොහොමද කියලා මූලික idea එකක් තියෙන්න ඕනේ. මම අර උදාහරණයක් ගත්තොත් එහෙම ප්‍රෝග්‍රෑමින් වලට එද්දි මම තේරුම් අරගෙන තියෙන්න ඕනේ මට රේස් යන්නද කායක ඕනේ නැත්නම් ගමනක් යන්නද කියලා. අර උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ප්‍රෝග්‍රෑමින් වලින් කරන්නේ මූලික සැකිල්ල හදන එක. කම්පියුටිං වලින් හිතුවොත් එහෙම අපි කෝඩින් කියලා කියන්නේ කෝඩින් ටයිප් කරනවා. නැත්නම් අර කාර් එකේ උදාහරණයක් ගත්තොත් එහෙම අපි මූලික සැකිල්ල හදනවා. රේස් යන්න නම් ටිකක් කායක පොඩිවට බර අඩු වෙන්න ඕනේ. වෙන මොකක් හරි වැඩ කර ගන්නවා නම් ටිකක් ලොකු වෙන්න ඕනේ. සුව පහසු වෙන්න ඕනේ. හතරවෙනි එක තමයි ටෙස්ටිං කියන එක. දැන් කාර් එකක් හැදුවට වැඩක් නැහැනේ. ඒකෙන් කොහාටවත් යන්න බෑ නේ. අපි මූලික සැකස්ම හදලා ඒක ටෙස්ට් කරලා බලනවා. දැන් වාහනයක් හදලා ටෙස්ට් කරලා බලනවානේ. කියන්නේ දොරවල් එහෙම හයි කරන්න කලින් මූලික සැකිල්ල හදලා රවුමක් ගිහිල්ලා බලනවා යන්න පුළුවන්ද කියලා. ඒ අදාළ වේගෙන් යන්න පුළුවන්ද කියලා ගිහිල්ලා බලනවා. රේස් යන වේගෙන් යන්න පුළුවන්ද කියලා ගිහිල්ලා බලනවා. නැත්නම් වෙන මොකක් හරි ගමනක් යන්න ඕන නම් ගිහිල්ලා බලනවා මේකෙන් යන්න පුළුවන්ද කියලා. හරි. ටෙස්ටිං ෆේල් වුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ කායකට යන්න බැරි නම් මොකද කරන්න ඕනේ? ආපහු ඩිසයින් එක වෙනස් කරලා ආපහු ප්‍රෝග්‍රෑමින් වෙනස් කරන්න ඕනේ. නේද? software උනත් එහෙම තමයි. අපි කෝඩින්ග්ස් කරලා ඒ කෝඩින්ග්ස් වැරදි නම් ආපහු වෙනස් කරගෙන හරි ගස්සගෙන එන්න ඕනේ. ඊට පස්සේ ඉම්ප්ලිමන්ටේෂන්. ටෙස්ටිං එක පාස් වුණා කියන්නකො. ඒ කියන්නේ කාර් එකට යන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි කරන්නේ දොරවල් හයි කරලා පේන්ට් එහෙම දාලා වීදුරු ග්ලාසස් හයි කරලා ඔක්කොම හයි කරලා වෙළඳපොළ ගන්න නිකුත් කරන්න ඔන්න ඔය පස්වෙනි පියවරේදී. එතකොට මොකවත් වැරදි නැහැ ඒකේ. වැරදි තියනවා කියන්නේ ටෙස්ටිං වලින් ෆේල් කියන එකනේ. ටෙස්ටිං වලින් පාස් වුණා කියලා කියන්නේ වැරදි නැහැ කියන එක. ඒ කියන්නේ ඉම්ප්ලිමන්ටේෂන්. එතකොට අපිට වෙළඳපොළ නිකුත් කරන්න පුළුවන්. හරි. අවුරුදු 5ක් විතර ඔක තිබ්බට පස්සේ ඕකේ කාලය ඉවරයි දැන්. ඊට පස්සේ තමයි අපි කරන්නේ further development. දැන් ඉස්සරම තිබ්බේ කාර් වගේ නෙවෙයි දැන් තියෙන කාර් ඒව වෙනස්නේ. ඔය further development කියන එක තිබුණ නැත්නම් ඉස්සර තිබ්බ වාහන තමයි තාමත් තියෙන්නේ. ඒ නිසා කාලය යද්දී softwares එහෙමත් වෙනස් වෙන්න ඕනේ. දැන් ඉස්සර තිබ්බා Microsoft Office 2003 කියලා. ඊට පස්සේ ආවා 2007 ඊළඟට 2010 13 16 දැන් තියෙනවා අලුත් මේක තමයි 2019 කියන එක. ඒ වගේ කාලය වෙනස් වෙද්දී software එකත් එහෙම වෙනස් වෙන්න ඕනේ. වාහනවත් එහෙම තමයි. ඉස්සර තිබ්බ කාර් జాතිය නෙමෙයි දැන් තියෙන්නේ දැන් වෙනස්. හරි. ඔය වගේ මොකක් හරි උදාහරණයකින් මේ තියෙන පියවර 6 පිළිවෙලට මතක තියාගන්න. එතකොට ලේසි. ආයි ලොකුවට පාඩම් කරන්න දෙයක් නැහැ මේකේ. හරි. මෙතනින් මම අද දවසේ කරන පළවෙනි කොටස ඉවර කරනවා. මම මේක වීඩියෝ එක දාන්නම් YouTube එකට. දෙවෙනි කොටස මම තවත් වීඩියෝ එකකින් දාන්නම්.